අර 11 දෙක මාතෘකාව ලියන්නකෝ. පරිවහනය. දැන් ශාකවල ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන්න කාබන් ඩයොක්සයිඩ් ඕනි, ජලය ඕනි, හිරු එළිය ඕනි. ඊළඟ ප්‍රභා සංශ්ලේෂණයේ ඵලයක් විදිහට හැදෙනවනි ඔක්සිජන් සහ ග්ලූකෝස්. ඒතර මේ හැදිච්ච ඒවා ගබඩා වෙන්න අවශ්‍ය කරන ස්ථානවලට ගමන් කරන්න ඕනේ. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක ටික පත්‍ර දක්වා ගමන් කරන්න ඕනේ. ඒතර මෙන්න මේ විදිහට ඒ අදාළ ස්ථානවලට ද්‍රව්‍ය එහා මෙහා ගමන් කරනකොට අපි කියනවා පරිවහණය වෙනවා කියලා. නැත්නම් ද්‍රව්‍ය පරිවහණය කියලා කියනවා. ඒතරවල තරුවක් දාලා ලියන්න. මේක ශාකවල විතරක් නෙමෙයි සත්තුන්ගෙත් වෙනවා. මෙතන අපි ඉගෙන ගන්න ශාකනේ. ශාක තුල සිදුවන ජෛව ක්‍රියාවලිය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ එම ක්‍රියාවලදී නිපද වෙන ඵල අදාළ ස්ථානවලට ගමන් කරනවට අපි කියනවා ද්‍රව්‍ය පරිවහණය වෙනවා කියලා. ඒකේ ද්‍රව්‍ය පරිවහණය කියන එක හයිලයිට් කරන්න. මේකදී අපිට පරිවහන ක්‍රම කිහිපයක් තියෙනවා ඉගෙන ගන්න. ඒකේ රෝම ඉලක්කම් 1 කියලා දාලා ලියන්න. පළවෙනි පරිවහන ක්‍රමය තමයි විසරණය කියන්නේ. ඒක රෝම ඉලක්කම් 1 කියලා දාන්න. මේ විසරණය ගැන පැහැදිලි කරන්න අපිට ක්‍රියාකාරකමක් තියෙනවා. මේ ඕගොල්ලෝ මේ පාඩමෙන් මීට කලින් ක්‍රියාකාරකම් 1 2 මොනවද ලියුවද? ඔව් සර්. කීයක් ලියුවද? ඔව් සර්. කීයක් ලියුවද? එකක්. එහෙනම් ක්‍රියාකාරකම 3 කියලා දාන්න. අංක දාලා තියෙනවා නම් ඒ විදිහට බලලා අංක දාන්න. නැත්නම් නිකන් ක්‍රියාකාරකම කියලා ලියුවත් තමයි. මේකදී අපි කරන්නේ මේක ඔයගොල්ලෝ 8 වෙනි පාඩමෙත් කරා පදාර්ථය ගැන ඉගෙන ගන්නකොට පදාර්ථය අසන්තතිකයි කියන්නත් මේ පරීක්ෂණෙ තිබ්බා. මේ කොන්ඩිස් කැට කීපයක් අරන් වතුරට දාලා බලනවා. ඒතර කොන්ඩිස් වල දම් පාට වර්ණය ජලයේ භාජනයේ පුරාවට පැතිරිලා යනවා. බීකරයේ පුරාවට ඒ දම් පාට පැතිරිලා යනවා. ඒතර ඒකෙදි වෙන්නේ මේ දැන් මේ හරියේදී කොන්ඩිස් සාන්ද්‍රණය වැඩි. අපි කොන්ඩිස් දාලා තියෙන්නේ මේකේ පතුලට. ඒක පතුල හරියේ කොන්ඩිස් සාන්ද්‍රණය වැඩි. මේ උඩ හරියේ කොන්ඩිස් සාන්ද්‍රණය අඩුයි. ජලය නෙවෙයි. එතකොට මේකෙදි වෙන්නේ මේ සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් සාන්ද්‍රණය අඩු තැනට මේ අංශු ව්‍යාප්ත වෙලා යනවා. අපි මේ කොන්ඩිස් වලට කියනවා ද්‍රාව්‍ය අංශු. මේ විදිහට සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් සාන්ද්‍රණය අඩු තැනට ද්‍රාව්‍ය අංශු නිකන් ගමන් කරනවා. අපි මේකට තමයි කියන්නේ විසරණය කියලා. දැන් අපි හඳුන් කූරක් පත්තු කරාම ටික වෙලාවක් යද්දී ඒකේ සුවඳ පැතිරලා යනවා. තෙන් කුප්පියක් කරියාම ඒකේ සුවඳ ටික වෙලාවක් යද්දී පැතිරලා යනවා. ඒ විදිහට මේ සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් සාන්ද්‍රණය අඩු තැනට ද්‍රාවකාංශු ගමන් කරනවා. අපි ඒ ක්‍රියාවලියට තමයි කියන්නේ විසරණය කියලා. ඒකට ශක්තිය මොකවත් අවශ්‍ය නැහැ. නිකන් තිබ්බම නිකම්ම පැතිරලා යනවා. වැඩි තැන ඉඳන් අඩු තැනට. එතන මේක අපිට මේ ක්‍රියාකාරකමෙන් ආදර්ශනය කරන්න පුළුවන්. ක්‍රියාකාරකම කියලා දාලා ඒකේ රූපය අලව ගන්න. ඒකට පල්ලෙන් ලියන්න කොන්ඩිස් අංශු සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් අඩු තැනට ගමන් කරනවා. මේ ටික ලියන්න. කොන්ඩිස් සාන්ද්‍රණය වැඩි ස්ථානයේ සිට කොන්ඩිස් සාන්ද්‍රණය අඩු ස්ථානය දක්වා ජලය තුලින් කොන්ඩිස් අංශු ගමන් කරනවා. කොන්ඩිස් සාන්ද්‍රණය වැඩි ස්ථානයේ ඉඳන් කොන්ඩිස් සාන්ද්‍රණය අඩු ස්ථානය දක්වා ජලය තුලින් කොන්ඩිස් අංශු ගමන් කරයි. හරිද? තර මේ විදිහට ඕනි තැනක සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් සාන්ද්‍රණය අඩු තැනට ද්‍රාව්‍ය අංශු ගමන් කරනවා නම් අපි ඒකට කියනවා විසරණය කියලා. ආයි තරුවක් දාලා ලියවන්න. ඊළඟ කාරණේ විදිහට අංශු සාන්ද්‍රණය වැඩි තැනක ඉඳන් අංශු සාන්ද්‍රණය අඩු තැනට මාධ්‍යයක් තුලින් අංශු ගමන් කරනවා නම් අපි ඒකට කියනවා විසරණය කියලා. ඒකේ විසරණය කියන එක හයිලයිට් කරනවා. මේ වගේ විසරණය වෙන අවස්ථාවලට අපිට උදාහරණ ලියන්න පුළුවන්. මෙතන උදාහරණ කීපයක් දීලා තියෙනවා. අර මම කලින් කිව්වේ හඳුන් කූරක්
මේ පත්තු කරාට පස්සේ ඒක සුවඳ පැතිරලා යන්නේ මේ විසරණය කියන ක්‍රමයෙන්. ඒ වගේ ශාකවල විසරණය වෙන අවස්ථා කිහිපයකට උදාහරණ දීලා තියෙනවා. උදාහරණ කියලා 1 2 දාලා ලියන්න. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වෙන කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයේ ඉඳන් පූටිකා හරහා ශාක පත්‍රයට ඇතුල් වෙනවා. ශ්වසනයට අවශ්‍ය ඔක්සිජනුත් ඒ විදිහට විසරණයෙන් ඇතුල් වෙනවා. ඊළඟට ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙන ඔක්සිජන් පිට වෙන්නේ විසරණයෙන්. ශ්වසනයේ අතුරුඵලයක් වන කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ විසරණයෙන්. මේවට අමතරව අපිට හඳුන් කූරක සුවඳ පැතිරිලා යන එක ඒ වගේ දේවලුත් විසරණයෙන් පැහැදිලි කරන්න පුළුවන්. හඳුන් කූරක සුවඳ පැතිරීම සුවඳ විලවුන් වල සුවඳ පැතිරීම හරි සර්. හරි සර්. විසරණය කියන්නේ තෝයි. ඊපස්සේ මේ රෝමි ලක්කම් දෙක කියලා ලියන්න ඊළඟ පරිවහන ක්‍රමය ආශ්‍රිතය. රෝමි ලක්කම් දෙක කියලා. මේකටත් අපිට ක්‍රියාකාරකමක් තියෙනවා. මේකත් ඔයාලට රූපේ දීලා තියෙනවා. මේකේ තියෙනවා මේ කොන්ඩිස් දාපු ද්‍රාවණයක් මේක ඇතුලේ තියෙනවා. කොන්ඩිස් දාපු ලුණු ද්‍රාවණය. ලුණු දිය කරලා තියෙනවා. එළිය තියෙනවා සාමාන්‍ය ජලයේ ද්‍රාවණයක්. මේ පල්ලෙහාට සෙලෝෆේන් පටලයක් හයි කරලා තියෙනවා. මේ බත් උතන කොළ තියෙන ලන්ච් ෂීට් වල සෙලෝෆේන් පටලයක් මෙතනින් අලවන්නේ. ඊට පස්සේ මේක අපි ටික වෙලාවක් තියලා බලනවා. තියලා බලපුවම අපිට පේනවා මෙන්න මේ ඇතුලේ තියෙන කොන්ඩිස් සහිත ලුණු ද්‍රාවණ මට්ටම ඉහළ ගිහිල්ලා තියෙනවා. කලින් මේ ගානටනේ තිබ්බේ. දැන් මේ මට්ටම වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ජලාංශු මේක ඇතුළට ගමන් කරලා තියෙනවා. ඒ ගිහිල්ලා තියෙන සෙලෝෆේන් පටලේ ඇතුලෙන් තමයි මේක ඇතුළට ජලය ගමන් කරලා තියෙන්නේ. ජලය ගමන් කරපු නිසා මේකේ ජල මට්ටම ඉහළ ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි මේ එළියේ තියෙන ද්‍රාවණයේ රස බැලුවොත් ඒක ලුණු රස වෙලා නැහැ. ඒ කියන්නේ මේ ඇතුලේ ලුණු තිබ්බනේ. ලුණු එළියට ආවනම් මේක ලුණු රහ වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලුණු අංශු වලට එළියට එන්න බෑ. හැබැයි ජල අංශු වලට ඇතුළට යන්න පුළුවන්. ඒතකොට මේ සෙලෝෆේන් පටලය කියන එක විශේෂ පටලයක්. මේ වගේ පටල වලට අපි කියනවා අර්ධ පාරගම්ම්‍ය පටල කියලා. ඒ කියන්නේ සමහර අංශු වලට යන්න දෙනවා. සමහර අංශු වලට යන්න දෙන්නේ නැහැ. ඒවට අපි කියනවා අර්ධ පාරගම්ම්‍ය පටල කියලා. ඒතර මේක අස්සෙන් ජලයට යන්න පුළුවන්. ඒ නිසා තමයි මේක ඇතුලෙන් ඇතුළට යන්නේ. මේ ඇතුලේ තියෙන ලුණු වලට මේකෙන් එළියට එන්න බෑ. ඒ නිසා අපි මේකට කියනවා අර්ධ පාරගම්ම්‍ය පටල. සමහර ඒවාට විතරක් එයාගේ ඇතුලෙන් යන්න දෙනවනම් ඒවට අපි කියනවා අර්ධ පාරගම්ම්‍ය පටල. දැන් මේ වගේ පටල තියෙනවා සෛල වටේට. මේ අපි ශාක සෛලයක් ගත්තම ශාක සෛලයේ වටේට මේ වගේ ආවරණ පටලයක් තියෙනවා. ඒක ශාක සෛලයේ ඇතුළට හැම දෙයකම ඇතුල් වෙන්න බෑ. සමහර ද්‍රව්‍ය වලට විතරයි ඇතුළට යන්න දෙන්නේ. ඒක දැන් ජලය ගමන් කරන්නේ මේ විදිහට. එහෙනම් ශාකයක මුල් වලින් ජලය අවශෝෂණය කරන්නේ මෙන්න මේ ක්‍රමයට තමයි ගන්න. ඒතර මේ අර්ධ පාරගම්ම්‍ය පටලයේ ඇතුලෙන් ජලාංශ ඇතුළට ගමන් කරනවා. අන්න එහෙම යනකොට තමයි අපි කියන්නේ ආශ්‍රිතය කියලා. අර්ධ පාරගම්ම්‍ය පටලයක් ඇතුලෙන් මේ ජලාංශු වැඩි තැනක ඉඳන් ජලාංශු අඩු තැනට ජලය ගමන් කරනවා නම් අපි ඒකට කියනවා මේ ආශ්‍රිතය කියලා.
ඒතකොට මේකෙත් ක්‍රියාකාරකම දාන්න ඉස්සෙල්ලා. ක්‍රියාකාරකම 4 කියලා දාන්න. මේකෙත් ඉඳ තියන්න මේ රූපෙට කොටස් ටික නම් කරන්න ඕනේ. ඒතකොට මේකෙදි පාවිච්චි කරන පටලය මේ සෙලෝෆේන් පටලය කියන එක විශේෂ පටලයක්. ඒක සමහර ද්‍රව්‍ය වලට විතරයි ඇතුළට යන්න දෙන්නේ. අපි මේ වගේ පටල වලට කියනවා අර්ධ පාරගම්‍ය පටලයක් කියලා. ක්‍රියාකාරකම 4 කියලා දාලා මේ රූපෙට ඉඳ තියලා පල්ලෙන් තරුවක් දරලා මේ ක්‍රියාකාරකමෙන් ආශ්‍රිතය තමයි පරීක්ෂා කරන්නේ. තරුවක් දාලා මේකට යන්නේ. සෙලෝෆේන් පටලයේ ජලාංශු වලට පමණක් ඒ හරහා ගමන් කිරීමට ඉඩ දෙන අතර ලුණු හා කොන්ඩිස් අංශු වලට ගමන් කරන්න ඉඩ දෙන්නේ නැහැ. මෙන්න මේ වගේ මෙවැනි සමහර අංශු වලට පමණක් පටලය හරහා ගමන් කිරීමට ඉඩ සලසන පටලවලට අපි කියනවා අර්ධ පාරගම්‍ය පටල කියලා. සෙලෝෆේන් පටලය ජලාංශු වලට පමණක් ඒ හරහා ගමන් කිරීමට ඉඩ දෙන අතර ලුණු හා කොන්ඩිස් අංශු වලට ගමන් කරන්න ඉඩ දෙන්නේ නැහැ. මෙවැනි සමහර අංශු වලට පමණක් පටලය හරහා ගමන් කිරීමට ඉඩ සලසන පටල අපි ඒවට කියනවා අර්ධ පාරගම්‍ය පටල. මේකට උදාහරණ විදිහට ගන්න පුළුවන් බිත්තර සිවිය. බිත්තර සිවිය කියන්නේ බිත්තර කටුව නෙමෙයි. ඔයගොල්ලෝ බිත්තර තැඹුවට පස්සේ කට්ටත් අයින් කරාට පස්සේ ඒක ඇතුලෙන් තව පොඩි සිවියක් තියෙනවා නේද? සමහරවිට මේ බිත්තරේ සුද්ධ කරද්දී ඒක අපි අයින් කරනවා. අර මේ සුදු පාට එකක් තියෙන එක නේද? පොඩි තුනී පටලයක් තියෙනවා. බිත්තර කටුව සුද්ධ කරාට පස්සේ අර තව පොඩි පටලයක් තියෙනවා. ඒකත් අපිට සුද්ධ කරලා අයින් කරන්න පුළුවන්. අන්න ඒකට කියන්නේ බිත්තර සිවිය. ඒකත් මේ වගේ අර්ධ පාරගම්‍ය පටලයක්. ඊළඟ පැපොල් බටය කියන්නේ අර්ධ පාරගම්‍ය පටලයක්. ඊළඟ ශාකවල සෛල පටලය කියන්නේ මේ වගේ අර්ධ පාරගම්‍ය පටලයක්. ඒව ඇතුලෙන් සමහර අංශු වලට විතරයි යන්න පුළුවන්. හරි සර්. Hari sir. ඒතර මේකෙදි වෙලා තියෙන්නේ මේ ජලාංශු සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් ජලාංශු සාන්ද්‍රණය අඩු තැනට ජලාංශු ගමන් කරලා තියෙනවා. ඒ නිසා තමයි මෙන්න මේකේ තියෙන ජලම මේ ඇතුලේ තියෙන ජල මට්ටම ඉහළ යනවා තේරෙන්නේ. හැබැයි එළියේ තියෙන ජලය ලුණු රසක් වෙන්නේවත් දම් පාට වෙන්නේවත් නැහැ. ඒතර ඔයගොල්ලෝ මේක නිරීක්ෂණය විදිහට ලියන ඊළඟ දෙවෙනි තරුවේ ත්‍රිසල් පුනීලයේ තුල වූ ද්‍රව මට්ටම ඉහළ ගොස් ඇති බවත් දම් පැහැය තරමක් අඩු වී ඇති බවත් නිරීක්ෂණය කළ හැකිය. Hari sir. හරි සර්. එන අපිට ආශ්‍රිතය ගැනත් අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන්. ආශ්‍රිතය අර්ථ දක්වන්නේ මේ විදිහට. ජලාංශු සාන්ද්‍රණය වැඩි ස්ථානයේ ඉඳන් ජලාංශු සාන්ද්‍රණය අඩු ස්ථානයට අර්ධ පාරගම්‍ය පටලයක් හරහා ජලාංශු ගමන් කරනවා නම්
අපි ඒකට කියනවා ආශ්‍රිතය කියලා. ඒකෙත් ආශ්‍රිතය කියන එක highlight කරනවා. හරි සර්. හරි සර්. ඊට පස්සේ ඒකට පැවරුම් දෙකක් තියෙනවා කරන්න. පැවරුම එක කියලා දාන්නකෝ. මේ පැවරුම එක කියලා දාන්නකෝ. පැවරුම එක නැත්නම් දෙක කියලා දැම්මත් කමන්නේ. පළවෙනි පැවරුමේ තියෙන බිත්ති පොතක් අද. පැවරුම එක කියලා දාන්න අපේ පොතේ පැවරුම එකනේ. මෙන්න මේ වගේ මේ කූඩලු වගේ ශාකයක් ගත්තම කූඩලු ගස් දැකලා තියෙනවා. ඒකේ මේ කඳ නිකන් විනිවිද පේනවා. කඳ ඇතුලෙන් අනිත් එහා පැත්ත පේනවා. ඔව් සර් දැකලා තියෙනවා. ඒක මේ කූඩලු මේ ටිකක් මේ පොඩි ඔව් සර්. ලපටි ශාකයක් ගත්තම ඒක ඇතුලෙන් යන දේවල් පේනවා. ඒතර ඒ වගේ කූඩලු පැලයක් අරගෙන මේ වගේ මේ පාට ජලයේ තියෙන බීදුරු භාජනයකට දාලා තියෙනවා. වතුර වලට කුකුල් සායම් හරි මොනවා හරි අතු පාට තීන්ත දිය කළා. ඒතර හොඳට පේනවනේ. ඒතර මේක අපි පැය කීපයක් තිබ්බට පස්සේ මේ රතු පාට තීන්ත ද්‍රාවණය මේක ඇතුලෙන් යන විදිය පේනවා. ඒතර මේකනේ මේ ජලය උරාගෙන තියෙන්නේ අර අපි කතා කරපු ආශ්‍රිතය කියන ක්‍රමයට. ඒ කියන්නේ මූලකේශවල තියෙනවානේ සෛල පටල. ඒව ඇතුලෙන් ජලාංශු ගමන් කරන්නේ. ඒක අර්ධපාරගම්ම පටලයක්. ඒක ඇතුලෙන් ජලාංශු ගමන් කරන්නේ ඔය ආශ්‍රිතය කියන ක්‍රමයට. ඒකලත් ශක්තිය අවශ්‍ය වෙන්නේ. මේක ඇතුළට මෙහෙම ජලය ගිහිල්ලා මේක දිගේ උරට යන විදිය පැය කීපයක් ගියාම බලන්න පුළුවන්. පැයක් දෙකක් තියන්න ඕනේ. කියලා තිබ්බම මේක රතු පාට වෙලා තියෙනවා තේරෙනවා. ආදර පැවරුම එක කියලා දාලා මේකෙත් රූපය අලව. දැන් රූපෙට දකුණු පැත්තෙන් හරි වම් පැත්තෙන් හරි මුල් මගින් අවශෝෂණය කරන තීන්ත ශාක කඳ දිගේ ඉහළට ගමන් කරන ආකාරය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉහළට ගමන් කරන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. හරි සර්. හරි සර්. ඊළඟ දාන පැවරුම දෙකක ඒකෙත් මේ රූපය අලව ගන්න ඕනේ. මේකෙත් මට කියන ටික වෙලාවක් යද්දි මොකද වෙන්නේ? මේකේ තියෙනවා ජලය බීකරයක් තියෙන්නේ. ජලය බීකරයට පැපොල් පිත්තක් දාලා තියෙනවා. පැපොල් පිත්ත කියන්නේ තර්ධපාරගම් පටලයක්. ඒතර ටික වෙලාවක් බටේ වර්ණක ඉහළට ගමන් කරනවා. ඒතර පැපොල් බටේ ඇතුලේ ලුණු ද්‍රාවණය පුරවලා තියෙන්නේ. ඒතර ටික වෙලාවක් යද්දි මේ පැපොල් බටේ ලුණු ද්‍රාවණය එළියට එනවා පේනවා. මේක සම්පූර්ණයෙන් පුරවලා නැති. ඒතර ජලාංශ ඇතුලට ගියාම මේකේ වැඩිපුර තියෙන ද්‍රාවණය මේම එළියට එනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒතර මේකෙත් පල්ලෙන් යන්නේ. පැපොල් බටේ තිබූ ලුණු ද්‍රාවණ මට්ටම ඉහළ ගොස් පිටතට පැමිණේ. හරි සර්. හරි සර්. මේකෙත් අපි සිදුවෙන අවස්ථා කීපයක් ලියන්න ඕනේ. අපි දැන් කලින් විසරණය වෙන අවස්ථා කීපයකුත් ලිව්වනේ. ඒ වගේ මේ ආශ්‍රිතය දකින්න පුළුවන් අවස්ථා කීපයක් උදාහරණ කියලා දාලා
ඒකේ උදාහරණ එක කියලා ලියන්න. මෙතන තියෙනවා මේ බලන්න පාංශු ද්‍රාවණයක් තියෙනවා. දැන් මේ තියෙන්නේ ගහක මුලක්. මේ තියෙන ශාකයක් ගත්තම කූඩලු ගහක් කියලා ගන්න. මොනාරි පොඩි ශාකයක්. ඒ ශාකයේ මුල් තියෙනවා. මේ තියෙන ගහේ මුල්. මේ ගහ උඩට තියෙනවා. මේ තියෙන ගහ. මේ ගහේ මුල් තියෙනවනේ. මෙන්න මේ මුලක් ගත්තම මේ මුලේ කෙළවර තියෙනවා මූල කේශ. මුලෙත් කෙළවරම පොඩි පොඩි කෙඳි කෙඳි වගේ තියෙන අපි ඒවට කියනවා මූල කේශ කියලා. එතකොට මෙන්න මේ මූල කේශයක් තමයි මේ තියෙන්නේ. පල්ලය ලොකු කරලා තියෙන්නේ. දැන් මේ ටික ඇවිල්ලා මේ මුල තියෙන්නේ. මුලේ හරස් කැපුමක් තියෙනවා. මේ ඔක්කොම මුල. අර මුලෙන් යන පොඩි කෙන්දක් තමයි මේ තියෙන්නේ. මං කිව්වේ මූල කේශ කියලා. ඒ වගේ මූල කේශයක් තමයි මේ තියෙන්නේ. මේ ගහේ මුල ගත්තම මේ එක මුලක කෙළවර තියෙන මේ රතු පාටින් මම ඇඳලා තියෙන පොඩි කෙඳි 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 වගේ. ඒ චූටි කෙන්දක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ කෙන්ද ගිහිල්ලා තියෙනවා පාංශු ද්‍රාවණය ඇතුලේ. මේ වටේට තියෙන්නේ පස් අංශු. පස් අංශු ඇතුළට මේ මුල ගිහිල්ලා නේ. එතකොට මේ හරිය මේ ඇඳලා තියෙන්නේ පස් අංශු. දුඹුරු පාටින් ඇඳලා තියෙන්නේ. මේ ඔක්කොම ටික මේ තියෙන්නේ පස් අංශු. දුඹුරු පාටින් ඇඳලා තියෙනවා. සුදු පාටින් මාක් කරනම් පේන්නේ නැති. මේවා ඔක්කොම පස් අංශු. එතකොට මේ පස් අංශු අතර තැන් තැන් වල ජලයක් තියෙනවා. එතකොට මෙන්න මේ ජලය මූල ඇතුළට යන්න ඕනේ. ජලයේ මුල ඇතුළට යන්නේ මේ මූල කේශයේ වටේට තියෙන රතු පාටින් තියෙන්නේ අර්ධ පාරගම්ම්‍ය පටලයක්. සෛල පටලය කියන්නේ අර්ධ පාරගම්ම්‍ය පටලයක්. එතකොට මේක අර්ධ පාරගම්ම්‍ය පටලයක්. අර්ධ පාරගම්ම්‍ය පටලයේ ඇතුලෙන් තමයි මේ ජලාංශු මූල කේශයට ඇතුල් වෙන්නේ. එහෙනම් එතන වෙන්නේ ආශ්‍රිතය කියන ක්‍රියාවලිය. මොකද මූල කේශය කියන්නේ අර්ධ පාරගම්ම්‍ය පටලයක්. එතකොට අර්ධ පාරගම්ම්‍ය පටලයක් ඇතුලෙන් ජලාංශු සාන්ද්‍රණය අඩු තැන ඉඳන් වැඩි තැනට ගමන් කරනවා නම් අපි ඒකට කියන්නේ ආශ්‍රිතය කියලා. එතකොට උදාහරණ එකක් කියලා දාලා දෙන්න. මේ උඩට එක නම් ඕනේ. මෙතන ඉඳන් ලියන්න. පාංශු ද්‍රාවණයේ තියෙන ජලාංශ මූල කේශ තුලට ඇතුල් වීම. පාංශු ද්‍රාවණයේ වූ ජලාංශ මූල කේශ තුලට ඇතුල් වීම. ඒක වෙන්නේ ආශ්‍රිතය. හරි සර්. ඊට පස්සේ මෙතන දැන් ජලාංශු මේක ඇතුළට ආවනේ. දැන් මේ තියෙන ජලාංශු ඇතුළට ඇවිල්ලා නිල් පාටින් තියෙනවා. මේ තියෙන මේක ඇතුළට ජලාංශු ඇවිල්ලා තියෙනවා. නිල් පාටින් අඳින ජලාංශු. දැන් මේ ආපු ජලාංශු මූල කේශය ඇතුළේනේ තාම තියෙන්නේ. මූල කේශයේ ඉඳන් මේක ඉස්සරහට යන්න ඕනේ. මුලාස්සට ගිහිල්ලානේ ඊට පස්සේ කඳ දිගේ උඩට යන්නේ. ඒතර මේක මේ මුලේ තියෙනවා බාහික සෛල. අර තාම තියෙන අර කෙන්ද වගේ මම කලින් යන්නේ මූල කේශ කියන පොඩි පොඩි කෙඳි වගේ. ඒ කෙන්ද අස්සේනේ තාම ජලය තියෙන්නේ. මේක මුල ඇතුලෙන් ඔහොමම යන්න ඕනේ. මේ සෛලෙන් සෛලයට මේව යන්න ඕනේ. ගිහිල්ලා මෙතන තව තියෙනවා මේ කැස්ප පටිය කියන එක. ඒකෙනුත් බේරිලා මෙයා යන්න ඕනේ. ගිහිල්ලා අන්තිමට තමයි මෙන්න මේ ශෛලම කියනකට ඇතුල් වෙන්නේ. ඊට පස්සේ තමයි කඳ ඇතුලෙන් උඩට යන්න පුළුවන්. ඒතර මෙන්න මේ සෛලෙන් සෛලයට යන වේලාව තියෙනවානේ. අන්නේ යන්නේ ආශ්‍රිතය කියන ක්‍රියාවලිය. මොකද මේ හැම සෛලයකම සෛල පටල තියෙනවා. ඒතකොට ඒ පැත්තෙන් යන්න මේක ආශ්‍රිතයම තමයි දිගටම ගමන් කරන්නේ. දැන් දෙක කියලා දාලා ලියන්න. මූල කේශයේ ඉඳන් සෛලම පටකය දක්වා සෛලෙන් සෛලයට ජලාංශු ගමන් කිරීම.
ඒක සිද්ධ වෙන්නේ ආශ්‍රිතයෙන්මයි. හරි සර්. හරි සර්. මෙතනත් මේ රූපේ දීලා තියෙක අලව ගන්න ඕනේ. අලවලා කොටස් නම් කරන්න. ඉඩ තියාගන්න ඕනේ. ඊට පස්සේ බලන්න මේ තව පරිවාහන ක්‍රමයක් දැන් අර දෙකක් ඉවරයි. පළවෙනි එක කරානේ විසරණය. දෙවෙනි එක කරා ආශ්‍රිතය. දැන් තියෙන්නේ තුන්වෙනි පරිවාහන ක්‍රමය. රෝම ඉලක්කම් 3 කියලා දාන්න. අර ඒ වගේ අර්ථ දැක්වීම නම් හොඳට පාඩම් කරගන්න ඕනේ. විසරණය යන කුමක්ද කියලා ඇහුවොත් ලියන්න පුළුවන් වෙනවා. අංශු සාන්ද්‍රණයේ වැඩි තැන ඉඳන් අංශු සාන්ද්‍රණයේ අඩු තැනට අංශු ගමන් කිරීමට කියනවා විසරණය. ඊළඟට ආශ්‍රිතය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ලියන්න පුළුවන් වෙනවා. ජලාංශු සාන්ද්‍රණයේ වැඩි තැන ඉඳන් ජලාංශු සාන්ද්‍රණයේ අඩු තැනට අර්ධ පාරගම්‍ය පටලයක් හරහා ද්‍රාවකාංශ ගමන් කිරීම. ඒ වගේ තව එක ක්‍රමයක් තියෙනවා ස්කන්ධ ප්‍රවාහය කියන. තුන්වෙනි ක්‍රමය. තුන්වෙනි පරිවහන ක්‍රමය තමයි ස්කන්ධ ප්‍රවාහය. මේ අර්ථ දැක්වීම මේව අපිට හිතලා ලියන්න බෑනේ. පාඩම් කරලා අවබෝධ කරගෙන ලියන්න. බලන්න ස්කන්ධ ප්‍රවාහය කියන අපි දැන් ටැප් එකක් කැරියමු. වතුර එනව නේද? ටැප් එකක් කැරියට පස්සේ ඒකෙන් වතුර එනවා. අන්න ඒ වගේ ජලාංශු ගමන් කරන ක්‍රමයක් තියෙනවා තව පරිවහන ක්‍රමයක්. මේ ටැප් එකෙන් වතුර පල්ලෙහාට ගලන් වැටෙනවා. එතකොට ඒක වෙන්නේ ගොඩක් වෙලාවට ගුරුත්වාකර්ෂණය නිසානේ. මේ විභවයේ වැඩි තැන ඉඳන් විභවයේ අඩු තැනට ජලාංශු ගලාගෙන යනවා. එතකොට මේකෙදි අපිට මේ දිය වෙලා තියෙන්නේ මොනවද කියලා වැඩක් නැහැ. මේකේ මොනවද ලුණු තිබ්බත්, කොන්ඩිස් තිබ්බත්, මොනවා දිය වෙලා තිබ්බත් ඒ තියෙන ඔක්කොමත් එක්ක තමයි මේ පල්ලෙහාට කඩාගෙන වැටෙන්නේ. එතකොට මේකෙදි අපිට මේකේ මොනවද දිය වෙලා තියෙන්නේ ඒව වැඩක් නැහැ. තියෙන ඔක්කොම ටික සමූහයක් විදියට එකම දිශාවට ගලාගෙන යනවා. මේ වගේ පරිවහන ක්‍රමයක් තියෙනවා ශාකවල. ශාක ඇතුළෙත් සමහර පරිවහන අවස්ථාවලදී මේ වගේ අර තියෙන්නේ මොනවද කියලා වැඩක් නැහැ. තියෙන ඔක්කොම ටික එකම පැත්තට ගලාගෙන යන අවස්ථාවක් තියෙනවා. අන්න ඒකට අපි කියනවා ස්කන්ධ ප්‍රවාහය කියලා. ඒ විදිහට තමයි ශාකවල ආහාර පරිවහනය සිද්ධ වෙන්නේ. ඒතර ආහාර කියලා ගොඩක් වෙලාවට යන්නේ සුක්‍රෝස් කියන ඒවා. ඒතකොට ඒ සුක්‍රෝස් පරිවහනය වෙද්දී ඒකේ තව එක එක ඒවා තිබ්බට කිසි ගැටලුවක් නැහැ. තියෙන ඔක්කොම ටික යනවා. දැන් අපි ශාක පත්‍රවල හැදෙන්නේ ග්ලූකෝස්නේ. ග්ලූකෝස් හැදිලා ඒවා පරිවහනය වෙන්නේ සුක්‍රෝස් විදිහට. ඒවා පරිවහනය කරන්නේ මේ ෆ්ලෝයම් පටකයෙන්. ඒ ෆ්ලෝයම් පටකයේ අස්සෙන් ආහාරය යනකොට මේ වගේ සමූහයක් විදිහට එකම දිශාවට ගලාගෙන යනවා. ඒතර ඒක හැම වෙලාවෙම මේ උඩ ඉඳන් පල්ලෙහාට වතුර යනවා වගේ උඩ ඉඳන් පල්ලෙහාට විතරක් නෙමෙයි. ඒක සමහර අවස්ථාවල පහළ ඉඳන් උඩට යන්නත් පුළුවන්. දැන් මෙතන නම් වෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා වතුර ගලන් එන එකනේ. අරකෙදි වෙන්නේ පීඩනයේ වෙනසක් නිසා. පීඩන වෙනසක් නිසා ආහාර හැදෙන තැන ඉඳන් ගබඩා කරන තැනට ගමන් කරන්න පුළුවන් ආහාරවලට. දැන් අපි ආහාර හදන්නේ ගොඩක් වෙලාවට ශාක පත්‍රයේනේ. ශාක පත්‍රය හැදුනට මේක ගිහිල්ලා ගබඩා වෙන්නේ මොනවා හරි ගෙඩියක හරි මුලක හරි ඔය වගේ තැනකනේ. ඒතර මේ පත්‍රයේ ඉඳන් මෙතනට යන්න ඕනේ. ඒතකොට අර ෆ්ලෝයම නාලයේ දිගේ තමයි මේක යන්නේ. ඒ යනකොට පීඩන වෙනසක් නිසා තමයි යන්නේ. මේ හරිය පීඩනය වැඩි. මේ පළතුරු ගෙඩිය ගාව පීඩනය අඩුයි. ඒතකොට ආහාර ටික ඔක්කොම සමූහයක් විදිහට ගලාගෙන යනවා. අපි ඒකට කියනවා ස්කන්ධ ප්‍රවාහය කියලා. ඒතර ඒක නම් පෙන්වන්න ක්‍රියාකාරකම් මොනවත් නැහැ. ටැප් එකක් කරලා බලුවා නම් හරියට වතුරේ මේ විදිහට තමයි. එතකොට ඒකට හැඳින්වීමක් ඉස්සරලා ලියන්න. ඒකෙත් තරුවක් දාලා ලියන්න. ස්කන්ධ ප්‍රවාහය කියලා ලියලා තරුවක් දාලා ලියන්න. ගුරුත්වාකර්ෂණය හෝ පීඩන වෙනසක් නිසා ගුරුත්වාකර්ෂණය හෝ පීඩන වෙනසක් නිසා
ද්‍රාව්‍ය හා ද්‍රාවක අංශු සමූහ වශයෙන් එකම දිශාවකට ගමන් කිරීම ස්කන්ධ ප්‍රවාහය ලෙස හඳුන්වනවා. ඒකෙත් මේ ස්කන්ධ ප්‍රවාහය කියන එක highlight කරනවා. හරි සර්. හරි සර්. ඒතර මේකට උදාහරණයක් විදිහට ලියන්න වෙන්නේ අර ශාකවල තියෙන ෆ්ලෝයම් නල තුලින් ආහාර ගමන් කරන්නේ මේ කියන ක්‍රමයට. උදාහරණ කියලා දෙන්න. ශාක පත්‍ර මගින් නිපද වෙන ආහාර ෆ්ලෝයම් පටක තුලින් පරිවහනය කිරීම. ඒකට උදාහරණ එකයි තියෙන්නේ. තව එකක් අපිට ඕන ලියන්න පුළුවන්. ජලය නලයක් තුලින් ජලය පහළට ගමන් කිරීම. ඒකට ඒකෙදි මොනවා හරි දිය වෙලා තිබ්බත් කමන්නේ දිය වෙච්ච ඒවත් එක්කම යනවා. දැන් අපි ක්‍රම තුනක් ඉගෙන ගත්තානේ මේ ක්‍රම තුනේ එකකටවත් ශක්තිය ඕනේද? නැත්නම් ඉබේම වෙනවද? ඉබේම වෙනවා. ඒතර මේ එකකටවත් ඉබේ ඉබේම සිදුවෙන දේවල් මේ එකකටවත් ශක්තිය අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ශක්තිය අවශ්‍ය වෙන තව ක්‍රියාවලියකුත් තියෙනවා. ඉස්සලා මේකට පොඩ්ඩක් ක්ලියර් දෙන්න මේ ඉහත ක්‍රියාවලි තුනටම ශක්තිය වැය වෙන්නේ නැහැ. ඉහත පරිවහන ක්‍රම සඳහා ශක්තිය වැය නොවේ. මේ එක පරිවහන ක්‍රමයකටවත් ශක්තිය වැය වෙන්නේ නැහැ. විසරණය ආශ්‍රිතය ස්කන්ධ ප්‍රවාහය ඒ තුනෙන් එකකටවත් ශක්තිය වැය වෙන්නේ හරි සර් ලියුවා. නැහැ. ප්‍රධාන ක්‍රම තුනක් ඉවරයි. ඊට පස්සේ තව මේ ශක්තිය වැය වෙන ක්‍රමයක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් ලියලා දෙන්න. රෝමි ලක්කම් 4 කියලා දාන්න අන්තිම ක්‍රමය. සර් එතකොට ඒකත් පාඩම් කරන්න ඕනේද? මේ 4 වෙනි ක්‍රමයේ මේ වෙනම පාඩම් ඒක පාඩම් කරන්න දෙන්නේ පොඩි එකක් තියෙනවා. මේ මෙතන පොඩ්ඩක් ලියන්න මේවා අක්‍රීය පරිවහන ක්‍රමය. මේවා අක්‍රීය පරිවහන ක්‍රමය. අන්තිම ක්‍රමය තමයි සක්‍රීය පරිවහනය කියන පරිවහන ක්‍රමය. එතකොට මේකෙදි වෙන්නේ දැන් මෙච්චරලා කරපු ඒ වගේ ශක්තිය වැය වෙන්නේ නැහනේ. මේ සක්‍රීය පරිවහනය කියන එකට ශක්තිය වැය වෙනවා. මේ ක්‍රමයට තමයි මේ දැන් ශාක මුල් අපි කලින් අර මූලකේශයක් ඇඳලා ඒකට ජලාංශය ඇතුල් වෙන විදිය යන්නේ.
එතකොට පාංශු ද්‍රාවණයේ මූලකේශ වලට අමතරව එක එක ලවණ වර්ගක් තියෙනවා. දැන් මේ තියෙන්නේ කලින් ඇදපු මූලකේශය. මේක වටේට අපි පස් කැට ඇඳලා තිබ්බේ. මේ වගේ පස් කැට ඇඳලා තිබ්බේ. එතකොට මේවා ඇතුලේ තියෙනවානේ පාංශු ද්‍රාවණයේ තැන් තැන් වල ජලාංශ තියෙනවා. එතකොට මෙන්න මේ ජලාංශු මුල ඇතුළට ගමන් කරන්නේ මොන ක්‍රමෙන්ද? පරිවහන ක්‍රමය මොකක්ද? දැන් ටිකකට ඉස්සලා කරමු. ආශ්‍රිතය. ආශ්‍රිතය. එතකොට මේක ඇතුළට ජලාංශු ගමන් කරන්නේ ආශ්‍රිතය කියන ක්‍රමයෙන්. එතකොට ආශ්‍රිතයෙන් ජලාංශු වලට ගමන් කරන්න පුළුවන්. හැබැයි මේකේ තියෙනවානේ තව එක එක ඔය පොහොරේම දාපුවම ඒ වගේ එන ලවණ පාංශු ද්‍රාවණේ තව එක එක ඒවා තියෙනවා. මම ලවණ ටිකක් කොළ පාටින් අඳින්න. මේ රසායනික පොහොර දාන්න බෑනේ. කාබනික පොහොර දාන්න. දැන් මෙන්න මේ පොහොර වගේ දෙයක් දාපුවම මේවත් මේක ඇතුළට යන්න එපා. මුල් වලින් උරා ගන්න එපා. ඒතර මේ පොහොර අංශු වලට පුළුවන්ද නැත්නම් ලවණ අංශු වලට මේක ඇතුළට ආශ්‍රිතයෙන් යන්න පුළුවන්ද? මම කොළ පාටින් ඇඳපු ඒවට මේක අස්සට යන්න බෑ. මොකද මේ අර්ධ පාරගම්ම පටලෙන් යන්න දෙන්නේ නැහැ. අර්ධ පාරගම් පටලෙන් යන්න පුළුවන් ජලාංශු වලට විතරනේ. ඒ වුණාම මෙන්න මේවා අවශෝෂණය කරගන්න නම් ශක්තිය දාලා අවශෝෂණය කරන්න වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ සක්‍රීය පරිවහන. ඒකෙදි කරන්නේ ශක්තිය යොදලා අර්ධ පාරගම පටලයක් කරහා ද්‍රව්‍ය අංශය ඇදලා ගන්නවා. ඒකට කියනවා සක්‍රීය පරිවහනය. ඒ ශාක මුල් වලට එක එක පොහොර අංශු වගේ ඇතුල් වෙන්නේ මේ සක්‍රීය පරිවහනය කියන ක්‍රමය. පොහොර අංශු කියලා එකක් නැහැ. පොහොර වල ලවණ තියෙන්නේ. ඒවා ඇතුල් වෙන්නේ ඒ විදිහට. ඒතර මේකටත් හට් එකක් බලන්න. ශක්තිය වැය කරමින් මේකෙදි ශක්තිය වැය වෙනවා. ඒකට තරුවක් දාලා ලියන්නද? කලින් ඒ වගේ තමයි. ශක්තිය වැය කරමින් අර්ධ පාරගම්මේ පටලයක් හරහා ද්‍රාව්‍ය අංශ ගමන් කිරීම සක්‍රීය පරිවහනය ලෙස හඳුන්වනවා. ඒකෙත් සක්‍රීය පරිවහනය කියන කවිලක් තියෙනවා. හරිද? හරි සර්. උදාහරණ කියලා ලියන්න මේ විදිහට සක්‍රීය පරිවහනය වෙන ඔය මේ ශාකවලට ලවණ අංශු ගමන් කරද්දි ඊට පස්සේ මේ අපේ ආහාර අවශෝෂණය කරද්දි ඒ වගේ තැන්වලදී වෙනවා. උදාහරණ මූලකේශවලට ලවණ අංශු අවශෝෂණය ඊළඟට ආහාරවල ජීර්ණඵල අවශෝෂණය
අර එක දෙක දාලා ඉස්සරදී. උත්තරය තියෙන්නේ මේ එතනින් හරියක් දාන්න කීයද මාතෘකාව? 11යි 2. 11යි 2. 11යි 3 ලියන්නකො උත්සේදනය කියලා අන්තිම මාත් පොඩ්ඩක් තියෙනවා. උත්සේදනය කර. 11යි 3 කියලා ලියන්නකො උත්සේදනය. ඒකටත් දාන ක්‍රියාකාරකම පහකේ. මේකෙත් රූපය අලව ගන්න ඕනේ. මම මේක නම් පොඩි කාලේ වල පහවසරෙත් කරලා තියෙනවානේ. මේ වගේ ශාකත්තක් පොලිතීන් මල්ලකින් වහලා තියෙන. ඔව් සර් කරලා තියෙනවා. ඒතර ටික දවසක් මේ පැය කිහිපයක් තිබ්බට පස්සේ මේ පොලිතීන් මල්ලේ මොනවද තියෙන්නේ? ජලාංශු ජල බින්දු මෙහෙම තියෙනවා. ඒතර පොඩි කාලේ නම් අපි මේවා ජලය කියලා කෙලින්ම කිව්වනේ. දැන් ලොකු පන්ති වලට ආපුවම ප්‍රශ්න කරන්න පුළුවන් මේ ජලයේමද වෙන මොනවා හරි වෙන්න බැරිද කියලා. ඒතර අපිට තහවුරු කරලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ මේ තියෙන්නේ ජලයමයි කියලා. ඒතර අපිට ඒකට විද්‍යාගාරේ තියෙනවා නිර්ජලීය කොපර් සල්ෆේට්. ඔයාලට කලින් පාඩමක තිබ්බ මතකද අර මේ දහන පළ ගැන පරීක්ෂාවක් කරා ඉටිබන්ධමක් පත්තු කළා. ඒක අර නලයක් අස්සෙන් යවලා එක තැනක කොපර් සල්ෆේට් දාලා තව තැනක මේ කිරි හුණු දියර දාලා හුණු දියර ටික කිරි පාට වෙනවා කොපර් සල්ෆේට් ටික මොකද වෙන්නේ? මතකද ඒ පරීක්ෂණ? මේ වගේ ඉටිබන්ධමක් පත්තු කළා පුනීලයක් දාලා මේක ඇතුලෙන් මොන ගිහිල්ලා මේ පැත්තෙන් පරීක්ෂණ මේ වගේ යූනලයක් ඇතුලෙන් යනවා. ඊට මේ පැත්තට ගිහිල්ලා ආයි මේක දානවා බීකරේ. මේකේ තියෙනවා හුණු දී. ඒතර මේ ඉටිපන්දමෙන් යන දහන පළ මේක දිගේ යනවනේ. මෙන්න මෙතන දාලා තියෙනවා කොපර් සල්ෆේට්. මේ කොපර් සල්ෆේට් ටික මොකද වෙන්නේ? මේ දහන පළවල තියෙනවනේ ජල වාෂ්ප. ඒ ජල වාෂ්ප නිසා මේ කොපර් සල්ෆේට් නිල් පාට වෙනවා. ඒ කොපර් සල්ෆේට් නිල් පාට වුණාම ජලාංශු පිට වෙලා කියලා අපි නිගමනය කරනවා. ඊට පස්සේ හුණු දියර ටික කිරි පාට වෙනවනේ. හුණු දියර ටික කිරි පාට වෙන නිසා මේකේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා කියලාත් නිගමනය කරනවා. මේ වගේ පරීක්ෂණයක් කරා මතකද ගන්න. ඒ පරීක්ෂණෙදි පාවිච්චි කරපු එකම තමයි මේකටත් පාවිච්චි කරන්නේ. මේකෙත් අපිට පුළුවන් මෙන්න මේ එකතු වෙච්ච මේ නිල් පාට ද්‍රවාංශු තියෙන මේ ඒවා නිල් පාට නෑ වතුර බින්දු තමයි එකතු වෙන්නේ. ඒ ද්‍රවාංශු වලට අපි දානවා නිර්ජලීය කොපර් සල්ෆේට්. දාපුවම ඒක නිල් පාට වෙනවා නම් අපිට ස්ථිරවම කියන්න පුළුවන් මේ ජල වාෂ්ප තමයි එකතු වෙලා තියෙන්නේ. එහෙනම් අන්න ඒ විදිහට මේ සූර්යාලෝකය නැත්තම් දවල්ට උෂ්ණත්වය වැඩි වෙලාවට ශාකපත්‍ර වලින් ජලය වාෂ්පාකාරයෙන් පිට කරනවා. අපි ඒවට කියනවා උත්සේදනය කියලා. අපි දැන් ඉගෙන ගන්න යන්නේ මේ උත්සේදනය කියන්නේ. ඒක උත්සේදනය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් මේ වගේ මේ පත්‍ර වලින් විතරක් නෙමෙයි සමහර ශාකවල කඳන් වලිනුත් ඒ විදිහට මේ ජලය පිට වෙනවා. ඒ නිසා අපි කියනවා වායව කොටස් වලින් කියලා. ඒ ශාකයක තියෙන වායව කොටස් වලින් ජලය වාෂ්පාකාරයෙන් පිට වෙනවා නම් අපි ඒකට කියනවා උත්සේදනය කියලා. ජලය වාෂ්පාකාරයෙන් කියන එකත් වැදගත්. දැන් සමහර ওই තනකොළ ගස් වල එimhe උදේ පාන්දර බැලුවම පිළිබිඳු වගේ තියෙනවා නේද? ඔව් සර් තියෙනවා. ඒකට ඒ තනකොළ ගස් වල මේ පත්‍රයේ අග තියෙන්නේ පිළිබිඳු වගේ වතුර බිඳු. ඒවා උත්සේදනයෙන් පිට වෙච්ච ඒවා නෙමෙයි. ඒවා මේ වාෂ්ප නෙමෙයිනේ. ද්‍රවයක් විදියට තියෙන. ඒක වෙනම එකක්. ඒකට අපි කියනවා බිඳු දෙක කියලා. ඊළඟ මාතෘකාවට තියෙන එක. මේ උත්සේදනයේදී වෙන්නේ ජලයේ වාෂ්පාකාරයෙන් පිට වෙන එක. ඒවා ඉතින් වාෂ්ප නිසා අපිට පේන්නේ නැහැ පිට වුණාට පස්සේ. මේ වගේ පොලිතීන් මල්ලක් දාලා තිබ්බොත් තමයි මේවා එකතු වෙන නිසා නිරීක්ෂණය කරන්න පුළුවන්. හරි. ඒතර මාතෘකාව ලියවන්නේ උත්සේදනය කියලා. මාතෘකාව ලියලා ක්‍රියාකාරකම පහ කියලා දාලා මේකේ රූපය අලවන්න. රූපය අලවලා පල්ලෙන් ලියන්න මේ පොලිතීන් බෑග් එක ඇතුලේ ද්‍රව බිඳු තියෙනවා කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්. කොපර් සල්ෆේට් චුට්ටක් දාපුවම නිල් පාට වෙන හින්දා ඒවා ජලයමයි කියලා නිගමනය කරන්න පුළුවන්.
මේ පරීක්ෂණයෙන් ගන්න පුළුවන් නිගමනය තමයි ශාක පත්‍ර වලින් වායුගෝලයට ජල වාෂ්ප නිදහස් වෙලා තියෙනවා කියන නිගමනය. හරි සර් ලිව්වා. නෑ සර් පොඩ්ඩක් තියෙනවා. හරි සර්. හරි. එතකොට මේ අපි උත්සේදනය කියලා අදහස් කරන්නේත් මේ විදිහට ශාක පත්‍ර වල තියෙන වායව කොටස් වලින් ජලයේ වාෂ්පාකාරයෙන් පිටවීම. ඒතර ඒකෙදි මේ පත්‍ර වලින් විතරක් නෙමෙයි සමහර ගස් වල කඳන් වලින් මේ විදිහට ජලයේ වාෂ්ප විදිහට පිට වෙනවා. ඒකයි වායව කොටස් වලින් කියන්නේ. ඒක ඊළඟ ඩොට් එක විතරනේ. ශාකයක වායව කොටස් වලින් ජලයේ වාෂ්පාකාරයෙන් පිටවීම උත්සේදනය කියලා කියනවා. ඒකත් උත්සේදනය කියන කාර්යය. හරි සර් ලිව්වා. ඒ ටික අරගෙන මේකත් පොඩ්ඩක් ලියන්න. ශාකවල වැඩිපුරම උත්සේදනය වෙන්නේ පූටිකා සිදුරු වලින්. ඒකත් ලියන්න. උත්සේදනයේ බහුලවම සිදු වෙන්නේ ශාක පත්‍රවල තියෙන පූටිකා නැමැති සිදුරු. ගොඩක් වෙලාවට ශාක පත්‍රවල යටිපැත්තේ පූටිකා සිදුරු කියන ඒවා තියෙනවා. හරි සර් ලිව්වා. මේ තව ක්‍රියාකාරකමක් තියෙන එකක් ගන්න. ක්‍රියාකාරකම 6 කියලා දුන්නා. ක්‍රියාකාරකම 6 කියලා මේකෙත් රූපෙට ඉඳ තියෙනවා. මේකට අපි කියනවා පානමානය කියලා මේ උපකරණයට. මේකේ බලන්න මේ ශාකත්තක් තියෙනවා මේකට හයි කළා. ශාකත්ත කපාගෙන මේකට හයි කළා. මේකත් පැය කිහිපයක් අවුවේ තියන්න ඕනේ. තිබ්බට පස්සේ මේ ශාක පත්‍ර වලින් ජලය මොකද වෙන්නේ? අවුවේ තිබ්බම ජලයේ වාෂ්ප වෙලා පිට වෙනවා. එතන මේව ජලයේ වාෂ්පාකාරයෙන් පිට වෙනකොට මේකේ ජල මට්ටම මේ පැත්තෙන් ඇදලා ගන්නවනේ. මේ පැත්තෙන් ජලය ඉහළට අදිනවා. ඒතර එහා පැත්තෙන් මේ ජල මට්ටම පහළට යනවා. ඒතර මේ U නලයේ දකුණු බාහුවේ ජල මට්ටම පල්ලෙහාට යනවා. මේ පැත්තෙන් ජලය වාෂ්ප වෙනවා. ඒතර මේකෙන් අපිට උත්සේදනය සිදු වෙනවා කියලා පරීක්ෂණාත්මකව පෙන්වන්න පුළුවන්. අර පොලිතීන් මල්ලක් ගැට ගහලා පෙන්වුවට වැඩිය මේක ටිකක් විද්‍යාත්මකව පිළිගන්නවා. මේකෙන් අපිට කොච්චර ශීඝ්‍රතාවකින් ජලය පිට වෙනවද කියලාත් හොයන්න පුළුවන්. ඒක දැන් මේ වගේ ඇටෝම් දෙකක් තිබ්බම ජලය ගොඩක් වාෂ්ප වෙන එකේ ඉක්මනට මේ පැත්තෙන් ජල මට්ටම පල්ලෙහාට යනවා. ජලය ටිකක් වාෂ්ප වෙන එකේ නම් මේ පැත්තේ ජල මට්ටම ටිකයි අඩු වෙනවා. ඒ විදිහට උත්සේදනය කොච්චරක් වේගෙන් වෙනවද කියලාත් මේකෙදි හොයන්න පුළුවන්. එතකොට මේකෙදි අපි මේ ශාකත්ත කපා ගන්න ඕනි වතුර යට ඉඳන්මයි. දැන් මේ ශාකත්ත මේ U නලයට හයි කරලානේ තියෙන්නේ. මේක හයි කරන්න ඉස්සෙල්ලා ශාකත්ත ගහෙන් කපා ගන්න එපා. අපි දැන් නිකන් එළිය තියෙන ගහකින් කපලා ගෙනල්ලා හයි කරොත් මේක පරීක්ෂණයට කරන්න බෑ. වතුර යට ඉඳන්ම මේ ශාකත්ත කපන්න ඕනේ. වතුර යට ඉඳන්ම කපලා වතුර යටදීම මේ නලයට හයි කරන්න ඕනේ. එහෙම කරොත් තමයි වායු බුබුල ඇතුල් වෙන්නේ නැතුව මේ පරීක්ෂණය හරියට කරන්න පුළුවන්. එහෙම කරේ නැත්නම් මේක ඇතුළට මේක ඇතුළේ තියෙන ශෛලම වලට වායු බුබුලු ගිහිල්ලා ඊට පස්සේ උත්සේදනය වුණාට පෙන්වන්නේ ඇතුළේ වාතය තියෙන වාත මට්ටම් එහෙම යන නිසාක් මේ පැත්තෙන් ජලය අඩු වෙනවා පේන්නේ. ඒ නිසා පරීක්ෂණය හරියට කරන්න නම් අපිට ජලය යටදීම අත්ත කපලා හයි කරගන්න ඕනේ. ඊළඟට මේ හරියෙන් ජලය නිකන් වාෂ්ප වෙන්නත් පුළුවන්. ඒක වළක්වන්න මේක වටේට අපි ග්‍රීස් ටිකක් ගාලා සීල් කරන්න ඕනේ. මේ පැත්තෙනුත් එහෙමයි. මේ පැත්තෙන් පොල් තෙල් තට්ටුවක් දාලා තියෙනවා. ඒතර ඇතුළ එළියෙන් ඇතුළට මුකුත් එන්න බෑනේ. නැත්තම් වායුගෝලයේ ජල වාෂ්පය වෙනවට පස්සේ මේක ආයි පිරෙන්න පුළුවන්. ඒක වළක්වන්න පොල් තෙල් තට්ටුවක් මේ පැත්තෙන් දාලා තියෙනවා. එතකොට මේකේ රූපය අලවන්න මේක ඩොට් දාලා දෙන්න. පළවෙනි කාරණේ ශාකත්ත ජලය යටදී කපාගෙන ජලය තුලදී ශාකත්ත ජලය තුලදී වතුර යට ඉනම්ම කපා ගන්න ඕනේ. සවිකල යුතුය. මේකට හේතුව තමයි
සයිදම නාලවලට වායු බුබුල ඇතුල් වෙන එක වළක්වන්න. ඊට පස්සේ පැයකට විතර පස්සේ නිරීක්ෂණය කළාම පැයකට පමණ පසු නිරීක්ෂණය කළ විට යූනලයේ මේ දකුණු පැත්ත කියන්න පුළුවන් නැත්නම් පොල් තෙල් සහිත පැත්ත කියලා. පොල් තෙල් සහිත බාහුවේ ජල මට්ටම පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකියි. මේ උපකරණ නමක් තියාගන්න මේ රූපයලවද්දී මේකට පානමානය කියලා තමයි විද්‍යාගාරයට කියන්නේ. පානමාන. හරි සර්. එතන මේකේ මේ උත්සේදනයෙන් ශාකයට එක එක ප්‍රයෝජන තියෙනවා. දැන් අපි උත්සේදනය නිසා තමයි අපිට දැන් අපිට දාඩිය දාන්නේ රස්නි වෙලාවට. ඒතර අපේ ඇඟ සිසිල් වෙනවනේ. ඒ වගේ ශාකයක් උත්සේදනය කරාම තමයි ශාකයේ පෘෂ්ඨය සිසිල් වෙන්නේ. ශාකයේ සිසිල් වෙන්න මේ උත්සේදනය වැදගත් වෙනවා. ඊට අමතරව මේ ශාකයෙන් ජලය උඩට වාෂ්ප වෙන්න තමයි පල්ලෙහැන් දේවල් ඇදලා ගන්න පුළුවන් වෙන්නේ. අර අපි කලින් කිව්වේ මූලකේශ වලින් ජලය ඇතුල් වෙනවා, ලවණ ඇතුල් වෙනවා. ඒවා ඇතුල් කරගන්න අවශ්‍ය කරන චූෂණ බලය නැත්නම් බටයක උඩින් උරනකොටනේ පල්ලෙහා තියෙන ඒවා ටික ඇදිලා උඩට එන්නේ බටේ දිගේ. ඒ වගේ තමයි මේ උඩින් ජලය වාෂ්ප වෙන්න තමයි පල්ලෙහැන් අලුතෙන් දේවල් ඇදලා ගන්න පුළුවන් වෙන්නේ. ඒතර ද්‍රව්‍ය පරිවාහනයට ඒක උදව්වක් වෙනවා. ඒ විදිහට මූලකේශ වලින් ජලය අවශෝෂණය කරන්න අවශ්‍ය කරන බලය ඇති කරන්නත් මේ උත්සේදනය කියන එක වැදගත් වෙනවා. ඊට අමතරව මේ වායුගෝලයේ ජල වාෂ්ප මේ සාන්ද්‍රණය ජල චක්‍රය පවත්වා ගන්න මේ ක්‍රියාවලිය අපිට වැදගත් වෙනවා. ඒ වගේ උත්සේදනයේ ප්‍රයෝජන ටිකයි මේ මම ගෙදෙනා මේකට කියන්නේ නැද්ද වෙලාමද ඉන්නේ. මේ චූෂණ බලය කියන්නේ දැන් ඕගොල්ලෝ අර බටයකින් බීම් බීලා තියෙනව නේද? බටයක් දාලා පැන්ට බටයක් දාලා මම බොනකොට බටේ තියලා කට තියලා බලලා අදින්න. අන්න එතකොට තියෙන චූෂණ බලය. ඒ වගේ තමයි මේක උඩට ජලයේ වාෂ්ප වෙනකොට පල්ලෙහා තියෙන ඒවා උඩට ඇදලා ගන්න. ඒ බලයට කියනවා චූෂණ බලය. ඊට පස්සේ මේ දැන් සමහර වෙලාවල් වලට මේ උත්සේදනයේ අවාසි වෙන අවස්ථාවක් තියෙනවා. දැන් අපි ශාකයකින් උත්සේදනය වෙන එක ශාකයට වාසි වගේම ඔය මේ ගොඩක් වතුර අඩු පළාත්වල දැන් අපි ශුෂ්ක පරිසර කියලා කියන්නේ කාන්තාර වගේ ප්‍රදේශවල නැත්නම් ජලයේ අඩු ප්‍රදේශයක තියෙන ගස් වලට මේ උත්සේදනය අවාසි. මොකද උත්සේදනය වෙන්න ජලය පිට වෙලා යනවනේ. ඒතර අවශෝෂණය කරන්න පස්සේ ජලය තිබුණ නැත්නම් ශාකය මැල වෙලා යනවා. ඒ නිසා උත්සේදනය අඩු කරගන්නත් සමහර ශාක අනුවර්තන ධර්ම. දැන් මේ පත්‍ර ගොඩක් ලොකුවට තිබ්බම උත්සේදනය වැඩි. ඒතර අර වගේ කාන්තාර වගේ ප්‍රදේශවල දෙන ඒවායි පත්‍ර ගොඩක් කුඩා වෙලා නැත්නම් කටු බවටපත් වෙලා පතොක් කියන ගත්තම පත්‍රේ කටු බවටමපත් වෙලා. සමහර ඒ වගේ පත්‍ර ශීන වෙලා චූටි ඉරිරි වගේ පොඩි පොඩි පත්‍ර තමයි තියෙන්නේ. ඊළඟ සමහර පත්‍රවල මතු පිට බූවක් වගේ තියෙනවා. සමහර ගස්වල මේ වගේ ඝනකම් උච්චර්මයක් අක්කපාන එහෙම ගත්තම තද උච්චර්මයක් ඉටි වලින් ඇදිච්ච ඝනකම් උච්චර්මයක් තියෙනවා.
ඒ වගේ දේවල් වලින් මේවායි උත්සේදනය අඩු වෙලා සමහර ගස්වල පත්‍ර මෙහෙම රෝල් වෙනවා. ඒ වයින් අපිට උත්සේදනය අඩු කරගන්න පුළුවන්. ඒක ඔය ගෙදර ඉඳන් මෙන්න මේ දෙක තමයි ලියන්න ඕනේ. මෙන්න මේක පොඩ්ඩක් දැන් ලියන්න පොඩ්ඩක් හදන්න බැරි වෙයි. උත්සේදනය වැඩි කරන සාධක මේ දෙක පොඩ්ඩක් දැන් ලියන්න. උත්සේදනය වැඩි කරන සාධක තියෙනවා. උත්සේදනය අඩු කරන සාධකක් තියෙනවා. වැඩි කරන ප්‍රධාන සාධකය තමයි සූර්යාලෝකය නැත්නම් උෂ්ණත්වය කියන සාධකය. උණුසුම වැඩි වෙද්දී අපිට ගොඩක් දාඩිය දානවා වගේ ගස් වලටත් උත්සේදනය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි නම් උත්සේදනයත් වැඩි. ඊළඟ කාරණේ තමයි සුළඟ. සුළඟ වැඩි නම් උත්සේදනය වැඩි. ඒකට හේතුව මේ තියෙන ශාකයෙන්. ඒ ශාකයෙන් ජලය වාෂ්පාකාරයෙන් පිට කරනවා. මේ තියෙන පිටවිච්ච ජලය. ඒතර මේ හරිය ජලය වැඩියෙන් තියෙනවා නම් ජලය තව පිට වෙන්න බලන්නේ අඩුවෙන්. හැබැයි හොඳට හුලං හැමුවොත් මොකද වෙන්නේ? හුලම් පාර හොඳට එනවනේ. එතකොට මේ ජල වාෂ්ප ටික ගහගෙන යනවා හුලඟට. එතකොට මේකේ තියෙන ජලය තව තව වාෂ්ප වෙනවා. මේ හරිය ජල වාෂ්ප අඩු වෙන්නද වෙන්නේ තව තව ජලය වාෂ්ප වෙනවා. විසරණය ඉක්මන් වෙනවා. ඒ නිසා සුළඟ කියන එකත් මේකට බලපානවා. ඊළඟට ආලෝකයක් බලපානවා. ආලෝකය ගොඩක් වැඩි වෙලාවට පූටිකා සිදුරු වැඩියෙන් ඇරෙනවා. එතකොටත් උත්සේදනය වැඩි වෙනවා. ආලෝකය වැඩි වෙද්දී ප්‍රභා සංශ්ලේෂණය වැඩි වෙලා වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් ගන්න ඕනි කියලා පූටිකා වැඩියෙන් ඇරෙනවා. එතකොට උත්සේදනය වැඩි වෙනවා. මෙන්න මේ සාධක තුන නිසා උත්සේදනය වේගවත් වෙනවා. උත්සේදනය අඩු කරන සාධකයක් තමයි ආර්ද්‍රතාව. ඒ කියන්නේ වාතයේ තියෙන තෙතමනය ගොඩක් වැඩි වෙලාවට උත්සේදනය අඩුයි. තෙතමනය වැඩි කියන්නේ වායුගෝලීය ජල වාෂ්ප වැඩිනේ. ඒ වෙලාවට විසරණය අඩු වෙලා උත්සේදනය අඩු වෙනවා. ආර්ද්‍රතාවය තමයි උත්සේදනය අඩු කරන සාධකය. ඔයගොල්ලෝ මේ තුන්වෙනි පාඩමෙත් මේවා ගැන කරලා තියෙනව නේද? ශාක විවිධත්වයේ පාඩමේ මතකයි පළවෙනි කොට. ඒකෙත් මේවා කරලා තියෙනවා. නාත මතක් වෙනවා. මේ තෝ ගෙදර ඉඳන් කරන් එන්න ඕනේ මෙන්න මේ දෙක. උත්සේදනයේ ප්‍රයෝජන ටික ගෙදර ඉඳන් කරන් එන්න. ප්‍රයෝජන තුනක් තියෙනවා. උත්සේදනයේ වැදගත්කම. උත්සේදනයේ වැදගත්කම් වලට මේ තුන ලියන්න ඕනේ. ඊට පස්සේ උත්සේදනය අඩු කරන ක්‍රම තියෙනවා. ඒක නම් පල්ලෙහාට තියෙනවා. ඔව්. උත්සේදනය අඩු කරන අනුවර්තන ක්‍රම. උත්සේදනය අඩු කරන අනුවර්තන. ඒ ටික මේ පල්ලෙහා දීලා තියෙනවා. ඝනකමේ උදාහරණත් එක්ක ලියන්න. ඝනකම් උච්චාරණයක් තියෙනවා අරලිය. පත්‍ර කටු බවට පත් වෙලා තියෙනවා පත්‍ර චල්ක පත්‍ර වෙලා තියෙනවා. කුඩා පත්‍ර වෙලා තියෙනවා. පත්‍ර රෝල් වෙලා තියෙනවා. බූවක් පිටනවා. ඝනකම් උච්චාරණයක් තියෙනවා. ඒ වගේ උදාහරණ ටික ලියන්න. එතනින් මේ 11 3 මාත්‍රකාවට හරියක් දෙන්න. 11 3ට හරියක් දෙන්න. හරි. එතන විනාඩි 5කින්
46 46. 51. හරි.